iPhone දෙපොතේ සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා ගන්තියා YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ ධාරා විද්‍යුතයේ පාඩමේ සලදඟර මීටර කොටස යටතේ තියෙන දෙවෙනි වීඩියෝ එක. ඒ වගේම අද වීඩියෝ එකත් එක්ක සලදඟර මීටර කියන කොටස, වෝල්ට් මීටර, ඇමීටර, ගැලවනෝමීටර කොටස අපි කතා කරලා ඉවර වෙනවා. තව අපිට ධාරා විද්‍යුතයේ පාඩම ඉවර කරන්න තියෙන්නේ විභවමානය විතරයි. එහෙනම් විද්‍යාවගෙන් පල්ලෙහා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ PDF link එක තියෙනවා. ප්‍රශ්න ටික ඩවුන්ලෝඩ් කරගෙන කරලා බලන්න කොච්චර දුරට ඔබගේ පිළිතුරු සාර්ථකයිද කියන එක වීඩියෝ එකත් එක්ක. අපි යමු 11 වෙනි ගැටලුවට. 200 ohm අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත ගැලවනෝමීටරයක් තුලින් 5 මිලි ඇම්පියර් ධාරාවක් යවූ විට ඒ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් ඇති කරයි. මෙම ගැලවනෝමීටරයේ 10 ඇම්පියර් සඳහා පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් ලබා දෙන ඇමීටරයක් ලෙස භාවිතා කිරීම සඳහා අවශ්‍ය බාහිර ප්‍රතිරෝධය ආසන්න අගය සහ ඒ ගැලවනෝමීටරයක් සමග සම්බන්ධ කළ යුතු ආකාරය වන්නේ. පළවෙනිම දේ තමයි අපි ගැලවනෝමීටර එක කියවන්න පුළුවන් උපරිම ධාරාව ඇමීටරයක් බවට පරිවර්තනය කරගන්න. ඒ කියන්නේ ගැලවනෝමීටරයෙන් කියවන්න පුළුවන් ධාරාවට වඩා උපරිම ධාරාවට වඩා වැඩි ධාරාවක් මනින්න සමාන්තරගතව සම්බන්ධ කරන්න ඕන ප්‍රතිරෝධයක්. එතකොට මෙතන ගැලවනෝමීටරයේ ප්‍රතිරෝධය අපිට දීලා තියෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධය 200 ohm, බාහිර සම්බන්ධක ප්‍රතිරෝධය මම ගන්නම් R විදිහට. එතකොට මේ ගැලවනෝමීටරයේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය දක්වන්නේ මිලි ඇම්පියර් 5ක ධාරාවක්. මිලි ඇම්පියර් 5ක ධාරාවක් කියන්නේ. හැබැයි අපි මනින්න ඕන ඇමීටරයෙන් මනින්න ඕන මිලි ඇම්පියර් ඇම්පියර් 10ක් ඇම්පියර් 10ක් කියලා කියන්නේ මිලි ඇම්පියර් 10000ක්. එහෙනම් මෙතෙන් දෙන්න ඕන මිලි ඇම්පියර් 10000ක්. ඒ මිලි ඇම්පියර් 10000න් මිලි ඇම්පියර් 5ක් මෙහෙ යනවා කියන්නේ 9995ක් මිලි ඇම්පියර් මේ පැත්තට යනවා. අපිට මේ ලක්ෂ්‍ය දෙක අතර විභවාන්තරය සලකන්න පුළුවන්. උඩ පැත්තේ විභවාන්තරය ගත්තොත් 5 වැඩි කිරීම 200යි. මිලි ඇම්පියර් කැපිලා යන නිසා මම ඇම්පියර් කරගත්තේ නැහැ. පල්ලෙහෙන් විභවාන්තරය 9995 වරක් R. එතකොට එනවා ආසන්න වශයෙන් R ගියගේ 5 වරක් 200 කියන්නේ 10යි. බෙදීම 9995 මම 10000 විදියට ගත්තොත් අපේ ආසන්නාගේ අහන නිසා 10න් 1.0.1 ohm ප්‍රතිරෝධයක් සමාන්තරගතව සම්බන්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ පිළිතුරු අංක 5 නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන් 11 වෙනි බහුවර්ණයට. ඊළඟ 12 වෙනි බහුවර්ණය අභ්‍යන්තර ප්‍රතිරෝධ පිළිවෙලින් අන්න එතන මම PDF එකේ කපලා හදලා තියෙනවා 1500 ohm සහ 13500 ohm. වන A සහ B නම් වෝල්ට් මීටර දෙකක් විද්‍යුත්කාමක බල 10 වෝල්ට් පරිපූර්ණ බැටරියක් සමග A ශ්‍රේණිගතව B සමාන්තරගතව සම්බන්ධ කරගන්න. A සහ B මගින් කියවනු ලබන වෝල්ටේජ් සහ නිවැරදිව දක්වන්නේ කවරකද කියලා අහනවා. මම සලකන්නම් ශ්‍රේණිගත අවස්ථාව. වෝල්ට් මීටර දෙකක් තියෙනවා VA සහ VB. ඔය දෙක ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා 10 වෝල්ට් කෝෂයක් සමග. එතකොට මේ ඒකේ විභවාන්තරය අපිට ගන්න පුළුවන්. ඒකේ ප්‍රතිරෝධය 1500 ohm, මෙයාගේ 13500 ohm. ඒකේ විභවාන්තරය ගන්න පුළුවන් ශ්‍රේණිගත ප්‍රතිරෝධ දෙකක් කියලා හිතලා විභව බෙදන මූලධර්මය පාවිච්චි කරොත් 10 බෙදීම ප්‍රතිරෝධ දෙකේ එකතුව 15000 වැඩි කිරීම මේ අදාළ ප්‍රතිරෝධය 1500. එතකොට එනවා 1 වෝල්ට් කියලා. එහෙනම් මෙයාගේ විභව බැස්ම 9 වෝල්ට් වෙනවා. ඔය ශ්‍රේණිගත අවස්ථාව. සමාන්තරගත වෙනකොට ප්‍රතිරෝධ මොනවා වුණත් දෙන්නම පෙන්වන්නේ එකම විභවාන්තරයක්. මොකද සමාන්තරගත අවස්ථාවලදී විභවාන්තර සමාන නිසා. ඒ කියන්නේ 10 වෝල්ට් කියන එක තමයි සමාන්තරගත වෙලාවේ අපිට පිළිගන්න පුළුවන් පිළිතුර. ඒ නිසා 1යි 9යි 10යි 10යි කියන පිළිතුර තියෙන දෙවෙනි පිළිතුරේ 10 වෙනි ප්‍රශ්නයේ පිළිතුර අංක 2 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. 12 වෙනි ප්‍රශ්නයේ පිළිතුර අංක 2 විදිහට ගන්න පුළුවන්. ඊළඟට 13 වෙනි ප්‍රශ්නය පෙන්වා ඇති පරිපථවල V සහ A මගින් නිරූපණය වන්නේ වෝල්ට් මීටරයක් ඇමීටරයක් හානි වීමේ වැඩිම අවදානමක් ඇත්තේ කුමන සැකැස්මේ ඇති ඇමීටරයේද කියලා අහනවා. පළවෙනි පරිපථය ගත්තොත් ඇමීටරයත් එක්ක ශ්‍රේණිගතව වෝල්ට් මීටරයක් තියෙනවා. වෝල්ට් මීටරය කියන්නේ අධික ප්‍රතිරෝධයක්. ඒ නිසා ඉතා කුඩා ධාරාවක් කියන්නේ ඇමීටරය හරහා කිසිම හානි වීමේ අවදානමක් නැහැ. දෙවෙනි පරිපථය ගත්තොත් ඇමීටරයට ශ්‍රේණිගතව තියෙනවා 10 කිලෝ ඕම් ලොකු ප්‍රතිරෝධයක්. එතකොට එතනත් ධාරාව අඩු වෙනවා. ඇමීටරයේ පිළිස්සීමේ අවදානමක් නැහැ. තුන්වෙනි පරිපථය ගත්තොත් කෝෂයෙන් එළියට එන තැනම ධාරාව එළියට එන තැනම වෝල්ට් මීටරයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ නිසා මුළු පරිපථයටම ඇදලා ගන්න කුඩා ධාරාවක්. ඒ නිසා ඒකෙත් හානි වීමේ අවදානමක් නැහැ. හැබැයි හතරවෙනි පරිපථය ගත්තොත් ඔබට වටේ පුඩුව දිහා බැලුවොත් පැහැදිලි වෙයි.
කෙලින්ම බැටරියට සම්බන්ධ කරලා තියෙනවා ඇමීටරය ශ්‍රේණිගත මාර්ගයක් ඔස්සේ. ඒ නිසා වැඩිම අවධානමක් තියෙන්නේ 4 වෙනි පිළිතුරේ තමා ඇමීටරේ පිළිස්සීමේ වැඩිම අවධානම තියෙන්නේ. 13 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 4. 14 වෙනි ප්‍රශ්නය. වෝල්ට් මීටරයක් සහ ඇමීටරයක් පිළිබඳ කර ඇති පාත ප්‍රකාශ සලකා බලන්න. මේ ප්‍රකාශය කියනවා වෝල්ට් මීටරයකට විශාල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇති අතර ඇමීටරයක කුඩා අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. ඔව් හරි. B. පරිපත කොටසක් කරා වෝල්ටීයතාවය මෙනීම සඳහා වෝල්ට් මීටරයක් එම කොටසට ශ්‍රේණිගතව සම්බන්ධ කරනු ලැබේ. වැරදි. වෝල්ට් මීටරය හැම වෙලෙම සමාන්තරගතව සම්බන්ධ කරනවා. C. ඇමීටරයකින් මනින්නේ එය හරහා ඒකක කාලයකදී ගණන ආරෝපණ ප්‍රමාණය. අපි දන්නවා ඒකක කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණය කියන්නේ ධාරාව. ආරෝපණය වීම කාලය. ඇමීටරයෙන් මනින්නේ ධාරාව. එහෙනම් C නිවැරදි. A සහ C පමණක් සත්‍ය වේ. පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය. 15 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා රූපයක් මේ වගේ 100 ඕම් ප්‍රතිරෝධයක් 2 වෝල්ට් කෝෂයක් සමග සම්බන්ධ කරලා තියෙනවා ඇමීටරයක් 100 ඕම් ප්‍රතිරෝධයක් සහ මෙතන වෝල්ට් මීටරයක්. අපෙන් අහන්නේ රූපේ පෙන්වා ඇති පරිපථයේ සාධාරණත්වයේ පරිපූර්ණ සංරචක වලින්. පරිපූර්ණ සංරචක නම් පරිපූර්ණ වෝල්ට් මීටරයක් කියලා කියන්නේ ප්‍රතිරෝධය අනන්තයයි. ඉතා විශාල ප්‍රතිරෝධයක් තියෙනවා. පරිපූර්ණ ඇමීටරයක් කියලා කියන්නේ ප්‍රතිරෝධය බිඳුවයි. එතකොට ශිෂ්‍යයෙකු වැරදීමකින් ඇමීටරය Vy නම් වූ වෙනත් වෝල්ට් මීටරයකින් ප්‍රතිස්ථාපනය කළොත් මේ ඇමීටරේ Vy කියලා වෙනත් වෝල්ට් මීටරයකින් ප්‍රතිස්ථාපනය කළොත් අපෙන් අහනවා Vx Vy කියවීම. එතකොට මෙතන සම්බන්ධ කරපුවාම වෝල්ට් මීටරයක් මේ ඇමීටරේ තියෙන වෝල්ට් මීටරේ තියෙන මේ අග්‍රයෙන් ධාරාවක් යන්නේ නැහැ කොහොමද දැනටත්. මෙතනටත් වෝල්ට් මීටරයක් සම්බන්ධ කරොත් Vy කියලා මේකේ ධාරාව යන්නේ නැහැ. එතකොට මෙතන Vy කියන වෝල්ට් මීටරයෙන් කියවන්නේ මේ පැත්තේ මේ ප්‍රතිරෝධය හරහා විභව බැස්මක් නැහැ. ප්‍රතිරෝධය අයින් කරන්න පුළුවන්. මේ ප්‍රතිරෝධය හරහා විභව බැස්මකුත් නැහැ. ධාරාවක් යන්නේ නැති නිසා. එතකොට මෙතන විභවයේ බිඳුවයි නම් මේ දිගටම විභවයේ බිඳුවයි. මෙතන විභවයේ 2යි මෙතන විභවයේ 2යි. එහෙනම් ඔබට පැහැදිලිව පේන්න ඕන මෙතන මෙයාගේ Vy කී විභව බැස්ම වෝල්ට් 2යි Vx කී විභව බැස්මක් වෝල්ට් 2යි. වෝල්ට් 2 සහ 2 කියන කියවීම තමයි නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ. ඒ නිසා 15 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 5 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. 16 වෙනි ප්‍රශ්නය. දීලා තියෙනවා පරිපථයක්. අපෙන් අහන්නේ පෙන්වා ඇති පරිපථයේ V වෝල්ටීයතාවයක් සහිත බැටරිය සහ A ඇමීටරයේ ඇති නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයකි. එක්තරා වෝල්ට් මීටරයක් වෙනම R1 සහ R2 හරහා සම්බන්ධ කළ විට A ඇමීටරයේ පාඨාංකය අනාවරණය කළ හැකි වෙනස් වීමක් ඇතිවන්නේ වෝල්ට් මීටරය R2 හරහා සම්බන්ධ කළ විට පමණි. ආද ප්‍රකාශ සලකා බලන්න. ඒ ප්‍රකාශය කියනවා R1 විශාලයි R2 වෝල්ට් මීටරයේ වෙනසක් පේන්නේ R2 හරහා සම්බන්ධ කළ විට පමණයි කියලා අපිට කියන්නේ. ඒ කියන්නේ වෝල්ට් මීටරයට සාපේක්ෂව වෝල්ට් මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයට සාපේක්ෂව R2 කුඩා අගයක්. R2 කුඩා අගයක් නිසා R1 විශාල අගයක්. R1 විශාල අගයක් නිසා දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ප්‍රතිරෝධයක් තියෙන තැනකට මෙහෙම වෝල්ට් මීටරයක් සම්බන්ධ කරපුවාම මේකේ ධාරාව වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ මේ ප්‍රතිරෝධය වෝල්ට් මීටරයේ ප්‍රතිරෝධයට වඩා කුඩා නම්. වෝල්ට් මීටරයේ ප්‍රතිරෝධයට සාපේක්ෂව ප්‍රමාණාත්මකව විශාල නම්. ඒ කියන්නේ දැන් උතන තියෙන R1 සහ R2 ප්‍රතිරෝධ මේ ආකාරයට තියෙන්නේ. ඇමීටරය ඔය විදිහට තියෙනවා. කෝෂයක් සම්බන්ධ කරලා තියෙනවා. දැන් මේකේ සාමාන්‍යයෙන් යන ධාරාව තමයි ඇමීටරේ මනින්නේ. දැන් අපිට කියනවා R2 හරහා වෝල්ට් මීටරයක් සම්බන්ධ කරපුවාම වෝල්ට් මේ ඇමීටර පාඨාංකය වෙනස් වෙනවා. ඒ කියන්නේ R2 හරහා මේම වෝල්ට් මීටරයක් ගහපුවාම වෝල්ට් මීටරය හරහා ධාරාවක් ඇදලා ගන්නවා කියන එකේ තේරුම. ඒ කියන්නේ මේ දෙකේ ප්‍රතිරෝධය සාපේක්ෂව ගත්තාම වෝල්ට් මීටරේ ලොකු වැඩි නෑ. ගොඩක් ලොකු වෙන්න ඕන වෝල්ට් මීටරයක ප්‍රතිරෝධය R2කට සාපේක්ෂව ලොකු නෑ. හැබැයි R1කට සාපේක්ෂව වෝල්ට් මීටරේ ලොකුයි. ඒකෙන් අදහස් කරන්න වෙන්නේ R1 කුඩායි කියන එක. R1 කුඩායි නම් මේ ප්‍රකාශය වැරදි. B ප්‍රකාශය කියනවා ප්‍රශ්නයේ සඳහන් කර ඇති ඇමීටර පාඨාංකයේ වෙනස් වීම සත්‍ය වශයෙන් වැඩි වීමකි. ඔව්. සමාන්තරගත ප්‍රතිරෝධයක් සම්බන්ධ වුණාම තියෙන සමකය අඩු වෙනවා. සමක ප්‍රතිරෝධය අඩු වෙනවා කියලා කියන්නේ වැඩි වීමක්. ධාරාව වැඩි වීමක්. හරි. C ප්‍රකාශය කියනවා
R1 යගේ වෝල්ට් මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයට වඩා ඉතා අඩුයි. R1 යගේ කියනකොට මෙතන තියෙන කුඩා ප්‍රතිරෝධයගේ ඉතා අඩුයි. ඒක හරි. ඉතා අඩු නිසා තමයි මෙතනට වෝල්ට් මීටරය සම්බන්ධ කරපුවාම වෝල්ට් මීටරය අධි ප්‍රතිරෝධයක් ලෙස හැසිරෙනවා. එයාගේ ධාරාව යන්නේ ඒකයි මෙතනට වෝල්ට් මීටරය සම්බන්ධ කරපුවාම පාඨාංක වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට 17 වෙනි ප්‍රශ්නය. 0.20 වෝල්ට් මීටරයක් 0.20 මිලි ඇම්පියර් ඇමීටරයක් බවට පරිවර්තනය කර ගැනීමට ශිෂ්‍යයෙකුට අවශ්‍ය වේ. වෝල්ට් මීටර අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයයි උපකල්පනය කළ සම්බන්ධ කළ යුතු ප්‍රතිරෝධයගේ නිර්ණය කළේය. වෝල්ට් මීටරයේ සත්‍ය වශයෙන්ම 10 කිලෝ ඕම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇතනම් විකරණය කරන ලද ඇමීටරයේ මිලි ඇම්පියර් 20 දක්වන විට සත්‍ය ධාරාව අපෙන් අහනවා. වෝල්ට් මීටරය හරහා වෝල්ට් 20ක විභවාන්තරයක් සපයපුවාම එතනින් යන්න ඕන මිලි ඇම්පියර් 20යි. වෝල්ට් මීටරය ඒ කියන්නේ වෝල්ට් මීටරය අනන්ත ප්‍රතිරෝධයක් කියලා ගත්තොත් මේකේ ධාරාවක් කියන්නේ මෙතනට 20යි මිලි ඇම්පියර් දුන්නාම ඔය 20යි මිලි ඇම්පියර් සම්පූර්ණයෙන්ම මේක යනවා කියලා තමයි යා හිතලා තියෙන්නේ. වෝල්ට් මීටරේ පරිපූර්ණ උපකරණයක් කියලා. එතකොට මෙතන දාන්න ඕන ප්‍රතිරෝධය අගය බැලුවොත් එහෙම සමාන වෙන්න ඕන වෝල්ට් 20ක විභවාන්තරයක් මෙයාට දෙන්නේ විභවාන්තරය 20යි ධාරාව 20යි මිලි ප්‍රතිරෝධය. අතරින් අපිට ගන්න පුළුවන් ප්‍රතිරෝධය 1000 ඕම්. එහෙනම් එයා සම්බන්ධ කරලා තියෙන්නේ 1000 ඕම් ප්‍රතිරෝධයක්. හැබැයි ඇත්තටම වෝල්ට් මීටරයට පරිපූර්ණ වෝල්ට් මීටරයක් කියලා සලකන්න බැරි තත්ත්වයක් තිබුණේ 10 කිලෝ ඕම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. දැන් බලන්න වෙන වැඩේ වෝල්ට් මීටරයට තියෙනවා 10 කිලෝ ඕම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක්. ඒකෝට මේකේ ධාරාවක් නැහැ කියලා අපිට ගන්න විදිහක් නැහැ. ඒ වෙලාවේදී යම්කිසි ඇමීටරයේ 20 මිලි ඇම්පියර් දක්වන විට සත්‍ය ධාරාව කුමක්ද කියලා අහනවා. ඇමීටරයේ මිලි ඇම්පියර් 20ක් දක්වනවා කියන එකේ අදහස් වෙන්නේ මේ කියන්නේ 20 මිලි ඇම්පියර්. 20 මිලි ඇම්පියර්. ඒක යා හදලා තියෙන්නේ මෙතන වෝල්ට් 20ක විභවාන්තරයක් දුන්නාම මිලි ඇම්පියර් 20ක් යනවා. ඒකයි මෙතන ප්‍රතිරෝධය 10යි. මෙතන 10 කිලෝ ඕම් තියෙන නිසා මේකෙත් ඉතා කුඩා ධාරාවක් යනවා. ඒ කියන්නේ එයා 20 මිලි ඇම්පියර් කියලා පාඨාංකය කියුවට ඇත්තටම මේ ධාරා දෙකේ එකතුව තමයි කියවන්නේ. අපි උඩින් විභවාන්තරය ගත්තොත් අයිවරක් 10000යි කිලෝ ඕම් 10ක් කියන්නේ ඕම් 10000ක් සමාන වෙන්න ඕන 20 වැඩි කිරීම 1000 කියන යටින් තියෙන ප්‍රතිරෝධයට. විභවාන්තරයට. ඒකට 10000 කැපිලා යනවා. ධාරාව වෙනවා යටින් තියෙන්නේ 20 වැඩි කිරීම 1000යි 10000 කැපිලා යනවා ධාරාව වෙනවා 2 මිලි ඇම්පියර්. ඒ කියන්නේ මෙතන මිලි ඇම්පියර් 20ක් යනකොට උඩින් මිලි ඇම්පියර් 2ක් යනවා. ඒ කියන්නේ සමස්ත පරිපථයටම මිලි ඇම්පියර් 22ක් ඇදලා ගන්නවා. ඒ කියන්නේ එතකොට අපි එයා තීරණය කරන්නේ උපකරණය එයා හැදුවේ 20 මිලි ඇම්පියර් උපරිමයක් මනින්න. ඒ නිසා 20 මිලි ඇම්පියර් කියලා. හැබැයි පරිපථය ඇත්තටම 22ක් ධාරාවක් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් 17 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට 18 වෙනි ප්‍රශ්නය. 18 වෙනි ප්‍රශ්නේ මේ වගේ පරිපථයක් දීලා තියෙනවා. 5 වෝල්ට් කෝෂයක් 50 ඕම් ප්‍රතිරෝධයක් ඇමීටරයක් සහ එතන 50 ඕම් ප්‍රතිරෝධයක් සමග සමාන්තරගත වෝල්ට් මීටරයක්. දී ඇති පරිපථයේ V වෝල්ට් මීටරය සහ ඒ ඇමීටරයේ වැරදීමකින් එකිනෙක මාරු වී ඇතොත් ඇමීටරය සහ වෝල්ට් මීටරයේ කියවීම පිළිවෙලින් විය හැකියි. දෙන්න මාරු වුණොත් මෙතන තියෙන ඇමීටරය මෙතන තියෙන වෝල්ට් මීටරය. ඒ කියන්නේ මේකේ ධාරාවක් කියන්නේ මොකද වෝල්ට් මීටරය අධි ප්‍රතිරෝධයක්. පරිපූර්ණ වෝල්ට් මීටරයක් කරා ධාරාවක් කියන්නේ. ධාරාවක් කියන්නේ මෙතන විභවය 0යි නම් මෙතන විභවය 5යි. මෙහා හරහා බැස්මක් නැහැ. මෙතන 0යි. මෙතනත් 0යි. මෙතනත් 0යි. ඔන්න ඔය ආකාරයේ තමයි පරිපථය තියෙන්නේ. එතකොට වෝල්ට් මීටරයේ දෙපැත්තේ ඔබට පේනවා 0යි 5යි වෙනස 5යි. වෝල්ට් මීටර පාඨාංකයේ 5යි වෝල්ට් කියලා කියනවා. මෙතන විභව බැස්මක් නැහැ කියන්නේ ධාරාවක් කියන්නේ ඇමීටරේ ධාරාවක් කියවන්නේ ඇමීටර පාඨාංකය 0යි ඇම්පියර් කියලා කියවන්නේ. ඒතර වෝල්ට් මීටර පාඨාංකය ඇමීටර පාඨාංකය 0යි ඇම්පියර් වෝල්ට් මීටර පාඨාංකය 5යි වෝල්ට් විදියට අපිට ගන්න පුළුවන්. ඒ නිසා 18 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 2 නිවැරදි පිළිතුර. 19 වෙනි ප්‍රශ්නය. කියනවා පාස දී ඇති අභ්‍යන්තර ප්‍රතිරෝධ කට්ටල අතුරින් පෙන්වා ඇති පරිපථයේ I ධාරාව සහ 1 කිලෝ ඕම් ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය මැනීම සඳහා ඒ ඇමීටරය සහ වෝල්ට් මීටරයට තිබිය හැකි වඩාත්ම සුදුසු අභ්‍යන්තර ප්‍රතිරෝධ කට්ටලය වන්නේ.
අපි දැනගන්න ඕන දේ වෝල්ට් මීටර එක අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා විශාලයි. ඉතා විශාල වෙන්න ඕන විශාල වන තරමට නිරවද්‍යතාවය වැඩි පාඨාංකයක. ඇමීටර එක අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා කුඩා වෙන්න ඕන කුඩා වෙන තරමට පාඨාංකය නිවැරදි. එතකොට ඔතන තියෙන විශාලම වෝල්ට් මීටර අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ ඇමීටරේ කුඩාම ප්‍රතිරෝධය කියන දෙකේ තියෙන සම්බන්ධතාවය ගත්තොත් අපිට ගන්න වෙන්නේ පිළිතුරු අංක 1 නිවැරදි කියලා. ඇමීටරේට 1 ඕම් වෝල්ට් මීටරේට 5 කිලෝ. ඊළඟට 20 වෙනි ප්‍රශ්නය. කියනවා පරිපථයකට සම්බන්ධ කර ඇති ප්‍රතිසම බහුමීටරයක් රූපයේ දැක්වේ. බහුමීටරයේ පාඨාංකය වනුයේ. පළවෙනියටම ඔබ බලන්න ඕන ඔය බහුමීටරේ මල්ටිමීටර එකේ තියෙනවා කරකවල සම්බන්ධ කරන්න ඕන කටුවක් දාන්න තැනක්. ටුක් ගාලා කරකවන්න පුළුවන්. ඒ කරකවන තැන තියෙන්නේ 2 වෝල්ට් කියන ස්ථානයේ ඔය පහළ තියෙන රවුමක් විදිහට පෙන්වලා තියෙන එකේ ඒ වගේම මේ සීමාව වෙහෙලා තියෙනවා VDC කියලා. ඒ කියන්නේ DC වෝල්ටේජ් එකක් වෝල්ට් 2 උපරිමයක් තියාගෙන මනින්න. ඒ කියන්නේ 2ට වඩා අඩු වෝල්ටීයතාවයක් තමයි ඔකේ මනින්නේ. ඊළඟට සම්බන්ධක අග්‍ර දෙක දිහා බලන්න වෝල්ට් මීටරේ සම්බන්ධක අග්‍ර තුනක් තියෙනවා. බහුමීටරේ 2 ඇම්පියර් ස්ථානයේ නෙවෙයි සම්බන්ධ කරලා තියෙන්නේ මේ පළවෙනි ස්ථානයේ 2 ඇම්පියර් කියන ස්ථානයේ නිදහසේ තියෙන්නේ. ඊළඟ ස්ථානය වෝල්ට් මිලි ඇම්පියර් ඕම් කියන ස්ථානය සහ කොම් කියන කොමන් අග්‍රයට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මෙතන වෝල්ට් තියෙන නිසා වෝල්ට් අගයක් 2 වෝල්ට් වලට වඩා අඩු වෝල්ට් අගයක් වෙන්න ඕන ඔය මනින පාඨාංකය. ඔය විදිහට ගත්තාම ඔතන තියෙන පිළිතුරු වලින් තුන්වෙනි පිළිතුර ඇරිතුරු ඔය ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් අපිට. ඒ නිසා 20 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 3 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. හරිද ඔය පුතේ එහෙනම් අද MCQ 10 කතා කරලා ඉවරයි. මේ වගේ මලුත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට හමු වෙමු. එතකන් සමු ගන්නවා සියලු දෙනාටම සුබ දවසක්.